අයිබෝන් තුන්වෙනි පාඩම ලියා ගන්න තුන්වෙනි එකකය රසායනික ගණනය මෙන්න මේක ළමයි මේ කතා කරන්න හදන්නේ කියන්නේ රසායනික ගණනය කියුවට ඇත්තටම මේක මේ රසායනික ගණනේ මූලික සංකල්ප තමයි අපි පාඩමේ උගන්වන්නේ මේ ටික. දැන් මෙන්න මෙතනදී තියෙන්නේ ළමයි මෙන්න මෙහෙම එකක් අපි සාමාන්‍ය ජීවිතයේදී දැන් පෑනක් ගත්තොත් එහෙම හරිද? පෑන් කඩේට ගිහින් ඉල්ලන්නේ ග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් වලින් ඉල්ලනවද? නෑ. පෑන් ඉල්ලන්න ළමයි එකක් දෙන්න, දෙකක් දෙන්න, පහක් දෙන්න. ඒ විදිහට තමයි ළමයි පෑන් ඉල්ලන්නේ. හාල් ඉල්ලන්නේ. හාල් 60 ගණන් ඉල්ලන්නේ නෑ ළමයි. හාල් කිලෝ එකක් දෙන්න, ග්‍රෑම් 500ක් දෙන්න, කිලෝ දෙකක් දෙන්න. ඒ විදිහට තමයි ළමයි හාල් ඉල්ලන්නේ. ඉතින් අපි පොල් තෙල් ඉල්ලන්නේ කොහොමද ළමයි? ලීටරයක් දෙන්න, ලීටර භාගයක් දෙන්න. හරි. ඒ විදිහට තමයි ළමයි පොල් තෙල් ඉල්ලන්නේ. කියන්නේ අපි දන්නවා ළමයි ඒ කියන්නේ අපි දෛනික ජීවිතයේදී අපි සකස් කරගෙන තියෙන ළමයි යම් ක්‍රමයක්. හරිද? කියන්නේ ඒක ලේසි ක්‍රමයක් ළමයි මොනව කරන්නද? යම් ද්‍රව්‍යයන් මිනුම් කිරීමයි. ඊළඟ අපිට රසායනික ගණනය කිරීම, කියන්නේ අපිට රසායනික ප්‍රතික්‍රියාසිතව තේරෙන්නේ සිදු කළ යුතු ගණනය කිරීමට අවශ්‍යයි ළමයි මේ රසායන විද්‍යාව ඉගෙන ගැනීමේදී. දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් ළමයි නයිට්‍රජන් හයිඩ්‍රජන් තුනක් එක්ක ප්‍රතික්‍රියා කරලා N3 අණුවක් හැදෙනවා නම් මේ නයිට්‍රජන් එක පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු කීයක් එක්කද? තුනක් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා අණු එකක් හදන එක තමයි මෙතනදී සිද්ධ කරන්නේ. හරිද? ඇමෝනියා අණු එකක් හදනවා. අපිට කවුරු හරි කිව්වොත් එහෙම ළමයි නයිට්‍රජන් ග්‍රෑම් 10ක් එක්ක ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන් ස්කන්ධය හොයන්නේ කියලා. දැන් ළමයි අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ නයිට්‍රජන් ග්‍රෑම් 10 දින නයිට්‍රජන් පරමාණු. මොකද නයිට්‍රජන් එක පරමාණුවක එක හයිඩ්‍රජන් පරමාණු තුනක් ප්‍රතික්‍රියා කරනවා. අපි ළමයි ගෙදරට හාල් ගෙදෙලා ළමයි හාල්ලට ගනින්නේ නැහැ ළමයි. අපිට ඒක වැඩක් නැහැ නේද? හරිද? හාල් ගෙදරට ගෙනල්ලා ළමයි හාල්ලට කීයක් තියනවද ගනින්නේ නැහැ. ගෙදරට අල කිලෝ එකක් ගෙනල්ලා අල ගෙඩි කීයක් තියනවද කියලා ගනින්නේ නැහැ. මොකද අපිට ඒක වැඩක් නැහැ. නමුත් මෙතන දැන් අපිට මේ ගණනය කිරීම කරන්න නම් මේ ග්‍රෑම් 10 මිනුම් කරගන්න නයිට්‍රජන් ග්‍රෑම් 10 මිනුම් කරතේ ආගේ. හැබැයි නයිට්‍රජන් ග්‍රෑම් 10 කියන පරමාණු ගාන දැනගත යුතුමයි. මේ පරමාණු ගාන දැනගත්තොත් විතරක් ඒ වගේ තුන් ගුණයක් හයිඩ්‍රජන් ඕනේ කියන තර්කයට අපිට පුළුවන් මොනව කරන්නද? මේක මෙන්න මේ කියන්නේ මේකෙන් අපිට මේව කරගන්න පුළුවන් ළමයි ගණනය කිරීම කරගන්න පුළුවන් එහෙම වුණොත් ඒ. ඉතලම අපිට මේ රසායනික ගණනය කිරීම සඳහා යම් කිසි ස්කන්ධයක් මෙනුම් කරාම යම් කිසි මූලද්‍රව්‍යයක ස්කන්ධයක් මෙනුම් කරාම ඒ ස්කන්ධය තුල තියෙන පරමාණු සංඛ්‍යා කීයද කියලා අඳුර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. හරිද? අනේ හරි. නමුත් ළමයි දැන් මම ඉස්සෙල්ලා කියපු කාරණා වලින් පරමාණු සම්බන්ධයෙන් ගත්තොත් ගණන් කරන්න කොහෙත්ම බෑ ළමයි. අපිට පුළුවන් දලා පරමාණු ගණන් කරන්න නයිට්‍රජන් ග්‍රෑම් 10 කියන පරමාණු 1 2 3 එහෙම කියලා ගණන් පුළුවන්ද? බෑ. එහෙම ගණන්න බෑ ළමයි. හරි. ඒ නිසා ඒක අපිට ගණනය කිරීමක් කරන්න බෑ ළමයි. හැබැයි අපිට ස්කන්ධයන් මෙන්නම තීන ගාන පිළිබඳ ළමයි අවබෝධයක් ගත යුතුයි. නැත්නම් අපිට මේ ගණනය කිරීම කරන්න බෑ. මෙන්න මේක ඔළුවේ තියාගෙන මෙන්න මේ කාරණා පොඩ්ඩක් බලන්නකෝ. නෝන ප්‍රශ්නයක් මතුවෙනවා ළමයි. හරිද? ප්‍රශ්නයක් මතුවෙනවා. ওই කාරණා ඔළුවේ තියාගෙන මෙන්න මේ කාරණා කියවන පොඩ්ඩක් බලන්න. ඉතලම රෝස්පාන් ගෙඩියක් තියෙනවා. රෝස්පාන් ගෙඩියක් තියෙනවා ග්‍රෑම් 120යි. රෝස්පාන් ගෙඩියක් තියෙනවා ග්‍රෑම් කීයද? 120යි. එහෙනම් රෝස්පාන් ගෙඩියෙන් 12කින් පංගුවක් ග්‍රෑම් කීයද? ග්‍රෑම් 10යි. රෝස්පාන් ගෙඩියෙන් 12න් පංගුවක් ග්‍රෑම් 10යි. මේක හරියද ළමයි? ඊට පස්සේ ABC කියලා කෑම වර්ග තුනක් තියෙනවා කියලා හිතන්නකෝ. ABC කියලා කෑම වර්ග තුනක් තියෙනවා. මම එක තුන් જાතියක් යන බලන්න. දැන් මෙතනදී ඒ කියන්නේ අපි දුමු පියන් රෝලක්. හරිද? ග්‍රෑම් 150යි ග්‍රෑම්. ඊට පස්සේ මේක කේක් ගෙඩියක් B කියන්නේ 275යි ග්‍රෑම්. C කියන්නේ මොකක් හරි වෙනත් කෑම එකක්. ඒකේ එකක් කෑම 40යි කියලා ගන්නවා. එතකොට මේ තමයි එකට ස්කන්ධය. මේ තමයි මොකද්ද? එකක ස්කන්ධය. ඊට පස්සේ මම ගන්නව ළමයි මෙන්න මෙයාට සාපේක්ෂව. ඒ කියන්නේ මොකද්ද? රෝස්පාන් ගෙඩියෙන් 12න් එකකට සාපේක්ෂව මේගොල්ලන්ගේ ස්කන්ධ. සාපේක්ෂව කියන්නේ එයා වගේ මෙයා කී ගුණයක්ද කියන්නේ. අද මම ඒක කරගන්න ළමයි සාපේක්ෂී ස්කන්ධය. සාපේක්ෂී ස්කන්ධය.
දැන් අපි දැන් පන්තික ළමයි දෙන්නෙක් ඉන්නවා A හා B කියලා. Aගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 25යි Bගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි නේද? අන්නේ Aගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 25යි Bගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි නම් B A වගේ කී ගුණයද කියලා ඇහුවොත් ඕගොල්ලන්ට පුළුවන් කියන්න කී ගුණයද? දෙගුණයයි. අන්නේ ඇයි එයා කොහොමද ගන්නේ කිරීම කරන්නේ? Bගේ ස්කන්ධය බෙදනවා Aගේ ස්කන්ධය. හරිද? Bගේ ස්කන්ධය බෙදනවා Aගේ ස්කන්ධය බෙදමු ආන පේනවා 50 බෙදීම 25 දෙකයි. මේ දෙකේ ඉලක්කමෙන් කියන්නේ ළමයි B A වගේ දෙගුණයක ස්කන්ධයක් ධර්මයි කියන එක විතරයි. වෙන මොකුත් අදහසක් එතන නැහැ. හරිද? එතකොට මෙතන මෙයා වගේ එම නැත්නම් රෝස්පාංගයෙන් 12න් එක වගේ මේගොල්ලෝ කී ගුණයද කියලා බලන්න නම් 150 මෙතන 10න් බෙදන්න. 275 මෙතන කීයෙන් බෙදන්න ඕනද? 10න් බෙදන්න. 40 මෙතන කීයෙන් බෙදන්න ඕනද? 10න් බෙදන්න. එතකොට මෙතෙන් එන ළමයි 15යි කියලානවා. මෙතෙන් එනවා 27.5යි කියලානවා. මෙතෙන් එන ළමයි 4යි කියලානවා. හරිද? එතකොට මේකේ තේරුම කැපිටල් A එහෙම නැත්නම් පියන් රෝලා රෝස්පාන් ගෙඩියකින් 12න් එක වගේ 15 ගුණයක් වෙනවා. හරිද? පියන් රෝලා රෝස්පාන් ගෙඩියකින් 12න් එක වගේ 15 ගුණයක් වෙනවා. මම ඊළඟ පෙපේලිය ගන්නවා සාපේක්ෂ ස්කන්ධයට. මෙන්න මේකට. එතකොට මේකට ඒකකයක් නෑ ළමයි. ඔයාලට පේනවනේ මෙයා ගුණයක් මේ කියවේ. සාපේක්ෂ ස්කන්ධයට සමාන කිලෝග්‍රෑම් ගණනක් තුල කිලෝග්‍රෑම් ගණනක ඇති අන්න කිලෝග්‍රෑම් ගණනක ඇති සංඛ්‍යාව. හරිද? ඒතර ඒකේ සංඛ්‍යාව. දැන් මේ කියන්නේ සාපේක්ෂ ස්කන්ධය. කියන්නේ 15ට සමාන කිලෝග්‍රෑම්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 15ක තියෙන සංඛ්‍යාව කියලා කියන්නේ ඒකේ ගාන කීයද කියලා. ඒතර කිලෝග්‍රෑම් 15යි කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් 15000යි බෙදන්න ඕනේ 150යි. 150යි ග්‍රෑම්. ඒතර තියෙන ළමයි 100යි. මෙතන ළමයි 27500යි ග්‍රෑම්. මොකද කිලෝග්‍රෑම් 27.5 27500 බෙදන්න ඕන ළමයි කීයද? 275යි ග්‍රෑම් වල. ඒතර ඒක 100යි. මෙතනත් 4යි 4000යි ග්‍රෑම් බෙදන්න ඕනේ 40යි. ග්‍රෑම් මෙතනත් 100යි. හරිද? මෙතනත් 100යි. මොන බලන්න ළමයි එන සම්බන්ධය 100යි 100යි 100යි. ඒ කියන්නේ ළමයි මේ සාපේක්ෂ කරලා ගත්තොත් ඒගොල්ලන්ට සමාන කිලෝග්‍රෑම් ගානක තියෙන ප්‍රමාණ ඒ හැමෝගෙම එකමයි ළමයි. ඒක ළමයි මේ පාම් බනිස් වල විතරක් නෙවෙයි වාහන සම්බන්ධයෙන් අරගෙන ගත්තත් ඊළඟට පොල් ගෙඩි කොස් ගෙඩි බෙල් ගෙඩි ඒ සම්බන්ධයෙන් ගත්තත් මොකක් සම්බන්ධයෙන් ළමයි ওই විදිහට ගත්තත් ළමයි ඒගොල්ලන්ගේ සාපේක්ෂ ස්කන්ධයක් අරගෙන ඒකේ තියෙන කිලෝග්‍රෑම් ගාන හෝ ග්‍රෑම් ගානක් ගත්තොත් එකම ප්‍රමාණයක් එකම සංඛ්‍යාවක් හැමෝටම එනවා කියන එක වත් පේනවා ළමයි. ඉතින් මෙන්න මේක මේ ගණිත සංකල්පය ළමයි මේ ගණිත සංකල්පය යොදන ළමයි මේගොල්ලෝ මොනවටද පරමාණු වලට යොදන ළමයි. පරමාණු සම්බන්ධයෙන් යොදන. මොකද මෙතන තියෙනවා මේ ස්කන්ධයක් සහ සංඛ්‍යාවක් අතර සම්බන්ධයක් වෙනවා. එම සාපේක්ෂ කරලා ගත්තොත් මෙතන කිලෝ 15ක තියෙන ගානයි මෙතන කිලෝ 25ක තියෙන ගානයි මෙතන කිලෝ 4ක තියෙන ගානයි මොන වෙනවද සමාන වෙනවා. ඔන්න ඔය සම්බන්ධය ළමයි දානවා මේගොල්ලෝ මොනවටද පරමාණු වලට දානවා. පරමාණු වල දැන් මම දැන් හිතන්න පන්තියක ළමයි 50ක් ඉන්නවා. ඒ පන්තියේ එක ළමයින්ගේ ස්කන්ධය අනිත් ළමයින්ගේ ස්කන්ධයට සාපේක්ෂ කරන්න හදනවා. කියන්නේ එක ළමෙක් වගේ අනිත් ළමයින්ගේ ස්කන්ධය කීයද කියලා බලන්න හදනවා. දැන් බැලුවොත් හරිද? එක ළමයි ස්කන්ධය අනිත් ළමයින්ට සාපේක්ෂ කරන්න හදන්නේ. දැන් බැලුවොත් කවුද ළමයි යොතන්දි ගන්න හොඳම ළමයා ළමයි සාපේක්ෂ කරන්න ගන්න හොඳම ළමයා. ඔයා කල්පනා කරාම තේරෙනවා ස්කන්ධයෙන් අඩු මෙක්කෙනා තමයි ළමයි හොඳ. ඇයි ඒ? ස්කන්ධයෙන් අඩු මෙක්කෙනා ගත්තම එයාට එක ඇවිල්ලා හරිද? එයාට එක ඇවිල්ලා අනිත් අයට මොන වෙනවද? අනිත් අයට ළමයි එකට වඩා වැඩි සංඛ්‍යාවෙන් නගන්න. මොකක්ද දෙන්නේ? එයාට එක ඇවිල්ලා. හරිද? අනිත් අයට ඊට වඩා ලොකු සංඛ්‍යාවෙන් නගන්න. හරිනේ? එතකොට ඊළඟට ඔන්න ඔය සංකල්පය වල මේ මූලද්‍රව්‍යයට අරන් ගියාම ඔයා හිතන්න තමයි කාව ගන්න එක තමයි සුදුසු වෙන්නේ. කාව ගන්න එක සුදුසු වෙන්නේ මූලද්‍රව්‍ය වලින් ළමයි ස්කන්ධය අඩු මෙක්කෙනා. හරිද? ස්කන්ධය අඩු මෙක්කෙනා තමයි ළමයි මූලද්‍රව්‍ය වල හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ළමයි තෝරගත්තේ ඔය අනිත් අයට සාපේක්ෂ කරන්නේ. එහෙම තෝරගත්තම ළමයි හයිඩ්‍රජන් දෙක එනවා
මම මේ නිකන් උදාහරණ ලියන ලිතියම් ගත්තොත් 7 එනවා. හරිද? හීලියම් ගත්තොත් එම අපි 4 එනවා. කාබන් ගත්තොත් 12 එනවා. ඔක්සිජන් ගත්තොත් 16 එනවා. ඊළඟට සෝඩියම් ගත්තොත් 23 එනවා. කොහොම හොයන? දැන් මේක මේ කතාව කියන තරම් ලේසි නෑ මේක හොයන එක. ළමයි හොයන්න ළමයි මේක මානසික මේක හොයන එක ළමයි විතර ලේසි වැඩක් නෙමෙයි මේක හොයන්න හොයනකොට ළමයි විවිධ ප්‍රායෝගික ගැටලු පැනනගිනවා. මේ පැනනගිද්දි ළමයි හයිඩ්‍රජන් මේ සමස්ථානික ප්‍රශ්නයක් ඇවිල්ලා මේ අඩියන් හරියට හොයන්න බැරි වෙනවා ළමයි. ඒතර මේකේ තේරුම තමයි හයිඩ්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් වගේ එක ගුණයයි. ලිතියම් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණුවක් වගේ 7 ගුණයයි. හීලියම් පරමාණුවක් 4 ගුණයයි. කාබන් පරමාණුවක් 12යි. ඔක්සිජන් 16යි. සෝඩියම් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණුවක් වගේ 23 ගුණයයි කියන එක තමයි ළමයි මේ නාගයන් වල තේරුම. දැන් මෙන්න මේ හයිඩ්‍රජන්ගේ ප්‍රශ්නයක් මතුවෙලා ඊට පස්සේ ළමයි මෙන්න මේ මෙයාව මේ සාපේක්ෂකරණය කියන ළමයි ඒගොල්ලෝ මාරු කරන ළමයි ඔක්සිජන්. ඒ වෙනකොටත් ළමයි ඔක්සිජන්ට 16ක් ඇවිල්ලා තියෙනවා ළමයි හයිඩ්‍රජන් පරමාණුවක් වගේ 16ක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඔක්සිජන් පරමාණුවක් කියලා එයා ගත්තොත් එimhe ළමයි එතනදී මෙයාට එක ඇවිල්ලා මේගොල්ලොන් ළමයි එකට වඩා කියන්නේ 16ට අඩුවෙන් ඉලක්කම් තියෙන හැමෝටම ළමයි එකට වඩා අඩු සංඛ්‍යා දශම සංඛ්‍යාවෙන් ගන්නවා. අන්නේ දශම සංඛ්‍යාවෙන් එක වළක්වන්න ළමයි ඒගොල්ලෝ ඔක්සිජන් ගිගන්නේ ළමයි එතනදී 16න් පංගුව ගන්න. ආයිත් ළමයි මෙන්න මේ ඔක්සිජන් පදනම් කරගෙන මේව හොයනකොට ආයිත් සමස්ථානික වල ළමයි ප්‍රශ්නයක් ඇවිල්ලා ඒගොල්ලෝ ළමයි මේ ඔක්සිජන් පරමාණුව මාරු කරන ළමයි මෙන්න මෙතනින් කොතනද කාබන් පරමාණුව දක්වා මාරු කරනවා. ඒ කාබන්ට මාරු කරාම ළමයි කාබන්ට ඒ වෙනකොට 12ක් ඇවිල්ලා තියෙන නිසා ළමයි ඊට අඩු පරමාණු තියෙන නිසා කාබන් පරමාණුවෙන් C612 සමස්ථානිකයේ මේනොට පාවිච්චි කරන්න ඕලියල් වල තිගෙන තියෙන කාබන් පරමාණුවෙන් 12න් එකක පංගුවකට සාපේක්ෂව තමයි ළමයි අනිත් පරමාණු වල ස්කන්ධයන් ප්‍රකාශ කරන්න යොදා ගන්න. එතෙන්දී ළමයි අද මෙන්න මේ දැන් මේ වෙනකොට යොදා ගන්න ළමයි 112 පරමාණුගේ 12න් එක ස්කන්ධය. මේ වලට ළමයි අර සාපේක්ෂ කරන එක නම් දානවා. ඒ දාපු නම තමයි ළමයි පරමාණුක ස්කන්ධ ඒකකය. ඒක පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකද්ද ළමයි? පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ C612 පරමාණුක 12න් එක වගේ කී ගුණයක්ද කියන එක. හරිනේ? කිසියම් පරමාණු ස්කන්ධය C612 පරමාණුක 12න් වගේ කී ගුණයක්ද කියන එක තමයි පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ. මාතෘකාව ලියා ගන්නමයි දැන් මම වෙලාව තියන්නේ නැහැ ළමයි. ඕගොල්ලෝ වීඩියෝ එක බලන අය ඒක වීඩියෝ එක පෝස්ට් කර ඒක බලා ගන්න ළමයි. ඊයන් මාතෘකාව පරමාණු ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. ලියන්න. C612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය 12න් එකක ස්කන්ධය මෙසේ හැඳින්වෙයි. දොළහැන් එකක ස්කන්ධය මෙසේ හැඳින්වෙයි. ඔබ ලියා ගන්න ළමයි C612 පරමාණු ස්කන්ධ ඒකකයේ සමානයි C612 පරමාණු ස්කන්ධය බෙදීම 12. ඊළඟ ලියන්නේ මාතෘකාවක්. මේ මාතෘකාව මේ Q කියලා දාන්න ලියන්නේ යටින්. C612 සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක් තුල C612 පරමාණු 6.02 වැඩි කිරීම 1023ක් පවතී නම් 6.02 වැඩි කිරීම 1023ක් පවතී නම් පරමාණු ස්කන්ධ ඒකකයේ අගය ගණනය කරන්න. පරමාණු ස්කන්ධ ඒකකයේ අගය ග්‍රෑම් වලින් ගණනය කරන්න. පරමාණු ස්කන්ධ ඒකකයේ අගය ග්‍රෑම් වලින් ගණනය කරන්න. හරි. ඔයාලා මෙතනින් වීඩියෝ එක පෝස්ට් කරගෙන ඒක මේ ගන්න කරලි වෙලා මේක බලන්න. හරිනේ. ඔයාලා බැරි වුණොත් එහෙම බලන්න. මෙන්න මේමයි කරන්නේ. C612 පරමාණු 6.02 වැඩි කිරීම 1023ක ස්කන්ධය සමානයි ග්‍රෑම් 12යි. C612 පරමාණු එකක ස්කන්ධය 12 බෙදීම 6.02 වැඩි කිරීම 1023යි ග්‍රෑම්. එම නිසා පරමාණුක
ස්කන්ධ ඒකකයේ සමානයි 12 බෙදීම 6.02 වැඩි කිරීම 10.23යි වැඩි කිරීම 1 බෙදීම 12යි ග්‍රෑම් 12ට 12 කැපිලා ගිහිල්ලා මේකෙන් 1.6 වැඩි කිරීම 10.24යි ග්‍රෑම් කියලා. ඔන්නෝක තමයි පරමාණු කියන්නේ මේ නාගය තමයි ළමයි C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවක ස්කන්ධය තමයි ඔය එන්නේ. ඒතර කාණලි C612 පරමාණුක ස්කන්ධය හොයා ගන්න ඕන නම් ඔය අගේ 12න් වැඩි කරා. හරිනේ? හරි. ඊළඟ ලියන්නමයි මාතෘකාව ලියන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. වරාණ දුලියන සාපස් සායන්න ඩොට් පයන්න ඩොට් හල්සයන්න ඩොට්. යන්නේ යද්දී සලකන ලද පරමාණුක ස්කන්ධය සිය ඇදලා සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක මෙන් සිය ඇදලා සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක මෙන් කී ගුණයක්ද යන්න සලකා බලනු ලබන පරමාණුවේ සාපස් ලෙස හැඳින්වේ. මේක ලියලා කොටු කරගන්න ළමයි. ඇත්තටම කියනවා මේ පල්ලෙහා තියෙන්නේ පරමාණු ස්කන්ධ ඒකකේ 6.01.66 වැඩි කිරීම 10.24යි ග්‍රෑම් කියන එක තමයි මේ තියෙන්නේ. හරිනේ. ඊයන් Q1 හීලියම් හි සාපස් 4 වේ නම් හීලියම් පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. දැන් ළමයි මේ ප්‍රශ්නේ ලියාගෙන ඉන්නවා ගාන හදන්න ඕනද? හදලා ඉවරලා තමයි බලන්නේ. මෙන්න සමීකරණේ ළමයි දාන. එතකොට සාපස් දීලා තිනවා. මේකත් අපි දන්නවා ළමයි. එතකොට මේක අහන්නේ හීලියම් පරමාණුක ස්කන්ධය සමානයි 4යි. මේක මේක. 1.66 වැඩි කිරීම 10.24යි ගෑ. මේක සුළු කරලා දාන්න උත්තර. යන්නේ Q2 ලියන්න. Fe පරමාණුක ස්කන්ධය Fe පරමාණුක ස්කන්ධය 9.296 වැඩි කිරීම 10.23යි ග්‍රෑම් වේ නම් Fe සාපස් ගණනය කරන්න. Fe සාපස් ගණනය කරන්න. දැන් ටක් ගාලා ගණනය කරන්න ළමයි. ගලි වෙලා ඔන්න දැන් මෙතන ඉඳන් බලන්න ඊට පස්සේ. Fe සාපස් සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි. ඒතර සලකන ලබන පරමාණුව තමයි ළමයි පරමාණු ස්කන්ධය තමයි QA 9.296 වැඩි කිරීම 10.23යි ග්‍රෑම්. අනිවාර්යයෙන්ම පරමාණුක හෝ පරමාණු කොටසක ස්කන්ධය આવොත් මේ වගේ ඊටාම කුඩාගයක් එන්න ඕනේ. හොඳයි 6 වැඩි කිරීම 10.24යි ග්‍රෑම් කැපිලා මේක සුළු වුණාම ළමයි 56 කියන්නේ. Q3 ලියන්න. කැපිටල් X නම් පරමාණුක ස්කන්ධය C612
C612 පරමාණුක ස්කන්ධයෙන් 5 ගුණයක් වේ නම් C612 පරමාණුක ස්කන්ධයෙන් 5 ගුණයක් වේ නම් කැපිටල් X සාපස්කරණය කරන්න. try එකක් දාන්න ළමයි දාලි වෙරලා අපි දැන් බැරි වුණොත් බලන්න මෙතන ඉඳන් හරිනේ. Q3 මං ගන්න ළමයි C612 පරමාණුක ස්කන්ධය සමාන සිම්පල් A ග්‍රෑම් නම් ඒ කියන්නේ මම මේ අරන් තින්නේ C612 පරමාණුක ස්කන්ධය සිම්පල් A ග්‍රෑම් නම් මම ගන්නවා කැපිටල් X සාපස්. තර සාපස් සමානයි සලකන ලද පරමාණුක ස්කන්ධය බෙදීම C612 පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12න්. තර C612 පරමාණුක ස්කන්ධය A නම් ඔය X කී ස්කන්ධය ළමයි 5යි A. ඒ 5 ගුණයක් වුණ ළමයි. තර C612 පරමාණුක A වැඩි කිරීම 12න් පංගුවයි ග්‍රෑම්. තර A ට A කැපෙනවා ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 12 උඩට ගියාම 60යි කියන්නේ. හරිද? උත්තරේ 60යි කියන්නේ. හරි. ඒ කොටස ඉවරයි ළමයි. මේ ඕලෙවල් වලත් උගන්වලා තියෙන්නේ. මොකටද කියන්නේ කියන එක පිළිබඳව ළමයි ළමයි අවබෝධය ගන්නවා. කියන්නේ මේවා කරේ මොකටද කියන්නේ. ඊළඟ ලියලා මාතෘකාවක් ද්‍රව්‍ය ප්‍රමාණය මෙන්ම ලියලා ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම ඔය භෞතික විද්‍යාවේදී ඉගෙන ගන්න ළමයි භෞතික රාශි 7ක්. ඒ 7න් එකක් තමයි ළමයි ද්‍රව්‍ය ප්‍රමාණය කියලා කියන්නේ. හරිද? ඒක විෂයන් වලදී කීකියව කතා කරන්නේ ඔය 7ම වගේ භෞතික විද්‍යාවේදී සාකච්ඡා කරනවා. භෞතික විද්‍යාවේ ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා ළමයි හරිනේ. දීග ස්කන්ධය ආධාරාව දීප්ත තීව්‍රතාවය හරිනේ උෂ්ණත්වය කාලය කොහොම එකේ කියලා තියෙනවා. ඒ හැම එකක්ම මනින්න ළමයි ඒකකයකුත් තියෙනවා. හරිද? ඒ හැම එකක්ම මනින්න ඒකකයකුත් තියෙනවා. මෙන්න මෙයාමයින ඒකකේ තමයි ළමයි මොකද්ද? මවුලය කියලා කියන්නේ. මෙයාව මනින්න බෑ නෑ මවුලය ගන්න. හරිද? මේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් ගත්තොත් එහෙම ළමයි. මේ මොකද්ද කියලා ගත්තොත් මෙහෙම මුලින්ම ලියන්නකො මේක තව ටිකකින් පැහැදිලි කරලා දෙන්නම්. ඒතකොට ළමයි ද්‍රව්‍ය ප්‍රමාණය කියන ළමයි රාශියක්. ඒකේ ඒකකයේ තමයි ළමයි මවුල කියලා කියන්නේ. කියන්නේ මේව මූලික භෞතික රාශි 7ක් පවතින අතර ද්‍රව්‍ය ප්‍රමාණය යනු ඉන් එක් භෞතික රාශියකි එය මිනුම් කිරීමේ සම්මත ඒකකය මවුලයයි. එය මිනුම් කිරීමේ සම්මත ඒකකය මවුලයයි. මොයිල් කියලා ඊළඟ ලියන්න සටහන අංක 1 ඔය කියන්න කලින්ලා පොඩ්ඩක් මෙන්න මේක බලාගත්තා නම් හරි. හරිද? දැන් අපි ගත්තොත් එම ළමයි දැන් මම සාපස් කතන්දරේ ඉගෙනුවා ඔයාට. මම සාපස් සේව තුනක් ගන්නකො මම මුලින්ම ගන්නවා පරමාණුක ස්කන්ධ ඒකකය සිම්පල් x ග්‍රෑම් නම්. කියලා මේ අර 1.6 වැඩි කිරීම 10 වෙන 24 කියන එක මම ගන්න x කියලා. හරිද? එතකොට සෝඩියම් කැල්සියම් Fe මෙන්න මේ තුන අරගත්තයි කියලා හිතන්නකෝ. එතකොට මේගොල්ලන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වල අගයන් තමයි ළමයි මෙයා 23යි. මෙයා 40යි. මෙයා කීයද? 56යි.
එතකොට මේ අගයන් තුනේ තීරු මොකද්ද ළමයි? සෝඩියම් 23 කියන එකේ තීරුම තමයි සෝඩියම් පරමාණුවක් C612 පරමාණුවක් වගේ 23 ගුණයක් ගන්න. එහෙම නැත්නම් පරමාණු ස්කන්ධයක කියන්නේ C612 පරමාණුක 12න් එක වගේ එකයි. මෙයා වගේ 23 ගුණයක් සෝඩියම් පරමාණුවක් දාන්න. කැල්සියම් පරමාණුවක් ඒ වගේ 40 ගුණයක්. Fe පරමාණුවක් ඒ වගේ 56 ගුණයක් දාන්න. හරිනේ? ඉතින් අපිට ගන්න පුළුවන් පරමාණු ස්කන්ධය. ග්‍රෑම් වලින් පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් මේක ලියන ළමයි මේක ලියන්න දෙන එක්සම් එක බලන්න ගන්න හොඳට. එතකොට එක පරමාණු ඒ කියන්නේ 23 ගුණයන්නේ 23යි x ග්‍රෑම්. 40යි x ග්‍රෑම්. 56යි x ග්‍රෑම්. හරි. ඊළඟ අපි ගත්තොත් එහෙම ළමයි සාපස්සගයට සමාන ග්‍රෑම් ගණන ගැටි පරමාණු ගණන සාපස්සගයට සමාන ග්‍රෑම් ගණන ගැටි පරමාණු ගණන. එතකොට සාපස්සගය 23යි. කියන්නේ ග්‍රෑම් 23ක තියෙන පරමාණු ගාන. එක පරමාණුවක් 23යි x. එතකොට එනවා 23 කැපිලා ගිහිල්ලා එක බෙදීම x. මෙතන එනවා 40යි ග්‍රෑම්. එතකොට ග්‍රෑම් 40 කියන්නේ සාපස්සගයට සමාන ග්‍රෑම් ගණන. හරිද? මේ G අකුර දාලා තියෙන ග්‍රෑම් ගන්න එක 40යි ග්‍රෑම්. එතකොට සාපස්සගය 40යි. ඒකේ ග්‍රෑම් ගන්නක තියෙන පරමාණු ගාන. එතකොට 40යි x ග්‍රෑම්. එක පරමාණු ස්කන්ධයෙන් බෙදෙනවා. එතකොට ඒත් දෙන්නේ එක බෙදීම x. 56යි ග්‍රෑම් බෙදීම 56යි x ග්‍රෑම්. ඒනෙත් එක බෙදීම x. ඒ කියන්නේ මම මේ අර පාන් බනිස් හරිනේ ඒ සිද්ධිය තමයි ළමයි ගත්තේ. ඒ කියන්නේ පාන් බනිස් හරිනේ රෝස් පාන් ගෙඩි අරගෙන මම 12න් එක ගත්තේ ඒකයි. හරිනේ 12න් අරන් මේ පැහැදිලි කරේ මුලින්ම ඒ සඳහා. දැන් මේ මෙන්න මේක එන ළමයි මෙන්න මේ එක මාගයක් එන්නේ. මෙන්න මේ ගණිතය නිසා තමයි ළමයි කියන්නේ සාපස්සගයක් කියන එකක් කිව්වොත් එහෙම ළමයි එක මාගයක් එන නිසා මේ ගණිතය නිසාමයි ළමයි මේගොල්ලෝ මේ සංකල්ප යොදාගන්නේ. නැත්නම් මේ C12 පරමාණු 12 එකක් කරා. එයා වගේ අරයාගේ ගාන කීයද කියලා එහෙම හොයන්න නැත්නම් ළමයි කිසි අවශ්‍යතාවයක් නැහැ නේද? මේ හෙව්වෙම ළමයි මෙන්න මේ සමානාගයන් නිසා. මෙන්න මේ සමානාගයට තමයි ළමයි මේ සමානාගයන්නේ ළමයි එකම අගයක් නෙන්නේ. එකම අගයක් එන්නේ. කියන්නේ මූල ද්‍රව්‍යක සාපස්සගයන්ගේ සමාන ග්‍රෑම් ගණනක් ගත්තාම මේ ග්‍රෑම් ගණන තුල තියෙන පරමාණු ගාන ළමයි හැම එකෙම මොනවද වෙන්නේ? සමානයි. ඒ සමාන නිසා ළමයි මේගොල්ලෝ මොනව කරනවද? කියන්නේ සමාන ඉලක්කමක් එනවා. මෙන්න මේ ඉලක්කම දැන් ඉලක්කම් වලට ළමයි අපි නම් දාලා දෙන එකේ 12ට දාලා දෙන ළමයි දුසිම කියලා 100ට දාලා දෙන ළමයි ශතකේ කියලා මිලියනයට දාලා දෙන ළමයි කියන්නේ ලක්ෂ 10ට දාලා දෙන මිලියනේ කියලා කෝටි 100ට දාලා දෙන ළමයි බිලියනේ කියලා ඒ විදිහෙන් ළමයි එක එක නම් දැම්මා. ඊළඟ මෙතනත් ළමයි ඒ කියන්නේ සාපස්සගයේ මූල ද්‍රව්‍යයන්ගේ සාපස්සගයට සමාන ග්‍රෑම් ගන්නක තියෙන පරමාණු ගාන හැම එකේම සමාන නිසා ළමයි ඒකටත් ළමයි අපිට ඕන මොකක් කරතේද නමක් දාන්න පුළුවන්. දාපු නම තමයි ළමයි. හරිද? දාපු නම තමයි ළමයි මවුලය. ඔන්න ඔහොමයි ළමයි මවුලේ හට ගැනීම සිද්ධ වෙන්නේ. තේරෙනවනේ? දාපු නම තමයි ළමයි මවුලේ කියලා කියන්නේ. හරිනේ? තේරෙනවනේ? ඔන්න ඔහොම තමයි ළමයි මවුලේ හට ගැනීම එන්නේ. පස්සේ කාලෙක ළමයි මේකේ අගය හොයාගන්න ළමයි 6.02 2 වැඩි කිරීම කීයද? 10.3 කියලා මේක ළමයි එච්චර වැදගත් ඉලක්කමක් නෙමෙයි ළමයි මේක එච්චර තීරුමක් වැඩක් නැති ඉලක්කමක් කරන්නේ ඔබේ ගණන් හදන්න ළමයි මේ පාඩමේදී තර පොඩ්ඩක් ඉලක්කම හොයාගෙන තියෙන නිසා ගණන් හදනවා. නැත්නම් ළමයි මේ ඉලක්කම වැඩක් නෑ ළමයි. ඉලක්කම වැඩක්ම නෑ. අතරම වැඩක් නෑ. ඒ අවශ්‍යම නැති ඉලක්කම. ඊට පස්සේ ළමයි සටහන යන්නේ දාන්න. පොඩි නර්ගෙත් අපිට ඉන්න. දැන් ළමයි මේ සෝඩියම් 23න් ගොම ළමයි අපිට තීරුම් දෙකක් තියෙන එකක් තමයි එක සෝඩියම් පරමාණුවක් Mu23යි. Mu23 කියන්නේ අර C612 පරමාණුක 12ක වගේ 23 ගුණයයි. දෙවෙනි තීරුම තමයි ළමයි සෝඩියම් ග්‍රෑම් 23ක පරමාණු මෙච්චරක් තියෙනවා. මේකේ තේරුම 40 ගුවම කැල්සියම් 40 ගුවම කැල්සියම් පරමාණුවක් Mu40යි. කැල්සියම් පරමාණු මෙච්චරක ස්කන්ධය ග්‍රෑම් 40. Fe පරමාණුවක් Mu56යි. Fe පරමාණු මෙච්චරක ස්කන්ධය ග්‍රෑම් 56යි. ඔන්න ඔය සම්බන්ධතාවය තමයි ළමයි ඔය සාපේක්ෂ පරමාණු ස්කන්ධ පරමාණු ස්කන්ධ ඒකක කියන කතන්දර අරගෙන ළමයි ගොඩනගා ගත්තේ. හරිද? එහෙනම් ළමයි ලියන්න. අද සටහන කියලා දාලා ලියන්න. දැන් ළමයි මේ අපි මේව ගත්තට ළමයි මේ 23යි කියලා ගත්තට 40යි කියලා ගත්තට මේව ඊටාමත්ම ආසන්න අගයන් ළමයි. මෙම හරියට මෙන්න විදියක් නැහැ ළමයි. මේව මේ 22.9යි ගාන තමයි ළමයි ආසන්න කරන්නේ. මේවා 39.9යි ගණන්. ඕවත් ඔය 55.9යි 8යි ඔය ගණන් තමයි ළමයි ඔය ආසන්න කරලා තියෙන්නේ 56යි කියලා.
හැබැයි ළමයි හරියට මගේ තියෙන ළමයි කාටද? මම පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් 100යි 12ට ළමයි හරි මගේ තියෙන්නේ. මොකද්ද හරි මගේ? 12යි. ඇයි ඒ? 100යි 12 පරමාණුවකට එයාගෙම 12න් එකේ පංගු හරියටම 12ක් තියෙනවා. ඒ නිසා ළමයි මේකට ළමයි හරි මගේ තියෙන නිසා එනන්නේ මේකට හරි මගේ තියෙන නිසා අන්න මෙතනින් 100යි 12 පදනම් කරගෙන තමයි ළමයි අර්ථ දැක්වීම කරේ. අන්නේ කියන්නේ මෙහෙම සටහන ඇතුලේ කියන්නේ අංගක 100යි 12 සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක් තුල හරියටම ග්‍රෑම් 12ක් තුල 100යි 12 පරමාණු 100යි 12 පරමාණු 6.02 වැඩි කිරීම 10.23ක් පවතී 10.23ක් පවතී කියලා රෝලෙලිය අංක දෙක මේ ඊට විශාල සංඛ්‍යාවක් වන බැවින් මේ ඊට විශාල සංඛ්‍යාවක් වන බැවින් මේ ඊට විශාල සංඛ්‍යාවක් වන බැවින් මෙහි භාවිතය සිදුවන්නේ ඊතා කුඩා ස්කන්ධ සහිත පරමාණු කමා අණු කමා අයන කමා ඉලෙක්ට්‍රෝන කමා ප්‍රෝටෝන කමා තිප්පේලියක් දාලියන්න වැනි දෑ මිනුම් කිරීම සඳහා පමණි. වැනි දෑ මිනුම් කිරීම සඳහා පමණි. ඊළඟ ලියන්නේ මාතෘකාවක්. තාම මේක ලියන්න කිව්වේ නෑ. මාතෘකාව ලියන මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය වරහන් ඇතුළේ ලියන්න තමයි කැපිටල් M. කැපිටල් M අකුරු ලියන්න මෞලික ස්කන්ධය. වචනෙම තියෙන ළමයි තේරුම අර්ථ දැක්වීමක් කරන්නත් අවශ්‍යතාවයක් නැහැ. ලියන්නේ යටතේ. සලකන ලද ද්‍රව්‍යකින් මෞලික ස්කන්ධය සලකුණු ලබන ද්‍රව්‍යකින් මෞලික ස්කන්ධය සලකන ලද ද්‍රව්‍යකින් මෞලික ස්කන්ධය මෙසේ හැඳින්වේ. ඊළඟ රෝලේ ලියන කරුවක් දාලා මෞලික ස්කන්ධයේ SI ඒකකය මෞලික ස්කන්ධයේ SI ඒකකය කිලෝග්‍රෑම් මෞලයට වේ. kgmol ඍණ එක වේ. එහෙත් ප්‍රායෝගිකව බොහෝ විට යොදා ගැනීමේ මෞලයට ග්‍රෑම් ඒකකයයි. මෞලයට ග්‍රෑම් ඒකකයයි. හරි. ලියලා මාතෘකාවක් මූල ද්‍රව්‍යක සාපස්සගයට සමාන ග්‍රෑම් ගණනක් තුල මූල ද්‍රව්‍යක සාපස්සගයට සමාන ග්‍රෑම් ගණනක් තුල සමාන පරමාණු සංඛ්‍යා පවතින බව පෙන්වීම. සමාන පරමාණු සංඛ්‍යා පවතින බව පෙන්වීම. කියලා මේ බෝඩ් එකේ තියෙන ටික ළමයි ලියගන්න. මේ බෝඩ් එකේ තියෙන ටික ලියගන්න. බෝඩ් එක ඔය පෝස්ට් කරගන්න ළමයි පෝස්ට් කරගෙන ලියගන්න. ලියන්න ළමයි මේ අනුව තරොද්දා ලියන්න යටින් මේ අනුව මූලද්‍රව්‍යයන්ගේ සාපස් අගයකින් පහත කරුණු තර්ක කළ හැකිය. පහත කරුණු තර්ක කළ හැකිය. පහත කරුණු තර්ක කළ හැකිය. ලියන එක එක් සෝඩියම් පරමාණුවක්
එක් සෝඩියම් පරමාණුවක් mu 23ක් වන අතර සෝඩියම් පරමාණු මෞලික ස්කන්ධය ග්‍රෑම් 23කි. ඒ විදිහටම අනිත් එක ගන්න ලියන්න ළමයි. මම ඊළඟ උන් කියන්නම්. කැල්සියම් පරමාණුවක් 40යි mu වන අතර ඒක තේරුම ළමයි පරමාණු ස්කන්ධයක 40 වන අතර කැල්සියම් පරමාණු මෞලයක් ග්‍රෑම් 40කි. Fe වලටත් එහෙමම ලියන්න. Fe වලටත් එහෙමම ලියන්න. ඊළඟ ලියන්න ළමයි රූලක් කරලා තරුවක් දාලා කුරුම්බා වගේ ටැබ්ලි තියෙනවා. ඒ වගේ තමයි එක එක බෙද වගේ ළමයි පරමාණු වගේම ළමයි අණු කියලා જાතියකුත් තියෙනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පරමාණු එකතු වෙලා හැදෙන ඇමෝනියා කියන්නේ අණුවක්. දැන් CO2 කියන්නේ අණුවක්. මේ අණු සම්බන්ධයෙන් මෙහෙම ගතය ළමයි. එතකොට මේවල සාපේක්ෂ අණු ස්කන්ධය කියලා එකක් ගතය ළමයි. අර අර්ථ දක්වපු විදිහටමයි ළමයි ඒක කරන්න වෙන්නේ. පරමාණු ස්කන්ධය වෙනකොට අණු ස්කන්ධය සලකුණු ලබන අණු ස්කන්ධය බෙදන්න ඕනේ 112 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක වගේ. එතකොට මෙතන 14 ධන එක වැඩි කිරීම 3 මෙතන එන ළමයි 17යි කියලා. මෙතන එන 12 ධන 16 වැඩි කිරීම 2 32යි. මෙතන එන 44යි කියලා. මේක 2 මේක 1. ලියන්න. ලියන්න මේව. පරමාණුවෙන්ම අණු සම්බන්ධයෙන්ද ඊට ආකාරයේ අණු සම්බන්ධයෙන්ද සාපේක්ෂ අණු ස්කන්ධය ඇසුරින් ඊට ආකාරයට තර්ක ගොඩනැගිය හැකියි. උදාහරණ කියලා මේ දෙක ලියන්න. ඇමෝනියා 17යි CO2 44යි. මේකේ තේරුම ලියන්න තරුවක් දාලා යට. එක් NH3 අණුවක් mu 17ක් වන අතර NH3 අණු මෞලික ස්කන්ධය ග්‍රෑම් 17කි. CO2 ට ඔයාලිය. අන්න ඒ විදිහටම ලියන්න. ලියන්න මාතෘකාවක්. ද්‍රව්‍ය ප්‍රමාණය ආශ්‍රිත සමීකරණ. ද්‍රව්‍ය ප්‍රමාණය ආශ්‍රිත සමීකරණ. ද්‍රව්‍ය ප්‍රමාණය හොයන ළමයි ස්කන්ධය පදනම් කරගෙන ළමයි සමීකරණයක් ගත මේ විදිහට n සමාන m බෙදීම m කියලා ඕලෙල් පන්තියේදී තියෙන සමීකරණයක්. මේ සමීකරණ දෙක තමයි ළමයි ඊළඟට අපිට පුරුදු කරගන්න තියෙන්නේ. ලොකු සමීකරණ නෙමෙයි. n සමානයි n බෙදීම l කියලා අපිට ගන්න පුළුවන්. බලමු n කියන්නේ ද්‍රව්‍ය ප්‍රමාණය. මේක මිනුම් කරන්නේ මවුල වලින්. m කියන්නේ ස්කන්ධය. ග්‍රෑම් වලින් උපුලන ළමයි කැමති නම් කිලෝග්‍රෑම් සම්මතයෙන් ගණන් ළමයි කිලෝග්‍රෑම්. නමුත් අපි හුඟක් කියලා හරි ග්‍රෑම් තමයි පාවිච්චි කරන්නේ. මෙයා තමයි මෞලික ස්කන්ධය. මෙයා ග්‍රෑම් ගත්තොත් මෞලික ස්කන්ධයට දාන්න ඕනේ ග්‍රෑම් මෞලයට. ස්කන්ධය කිලෝග්‍රෑම් ගත්තොත් මෞලික ස්කන්ධයට දාන්න ඕනේ කිලෝග්‍රෑම් මෞලයට වෙල. n කියන්නේ ඉතින් අරගමයි. කැපිටල් n කියන්නේ ළමයි අංශු ගණන. අංශු කියලා මෙතන දාස් කරන්න පරමාණු එහෙම නැත්නම් අණු ගණන. ඒකට ඒකකයක් නෑ ළමයි. L කියන්නේ ළමයි අවගාඩ්‍රෝ නියතය. හොඳේ. මේක සමහරවිට NA කියලා දෙන ළමයි NA කියලා දෙන අවස්ථා තියෙනවා. අවගාඩ්‍රෝ නම්බර් කියන දේරුමට ළමයි. නමුත් හරියට අවගාඩ්‍රෝ කැපිටල් L දාන්න ඕනේ. අවගාඩ්‍රෝ නියතය. හරිද? මේකේ අගය තමයි ළමයි 6.02 වැඩි කිරීම 10යි 23යි මවුලයට. හරිද?
මවුලේට 6.01 එක වැඩිම ඩයස් තුන. හරි. ඔන්න ඔය ටික තමයි අද ඔය කියන්නේ. හරිනේ. ඔය ටික පොඩ්ඩක් හොඳට බලා ගන්න. අනේ අනිද්දාට ඊළඟ කොටස අපි සාකච්ඡා කරමු.